ධර්මාවලෝකයෙන් විහිදෙන ධර්මානුශාසනාව. පින්වත් දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය පිටිගල ගුණරතන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. දායකත්වය දරන්නේ අනුරාධපුර වටවන්දනා පාර සමරවීර වත්ත දුලාන් සමරවීර මහතා විසින්. අරමුණ වී තිබෙන්නේ ජිමී සමරවීර, වන්‍යාරච්චි යන පියවරුන් දෙදෙනා සහ ප්‍රැන්සිස් සමරවීර, ඇලිස් සමරවීර, අබේ වික්‍රම යන මියගිය ඥාතිවරුන් සඳහා පින්පෙත් අනුමෝදනා කිරීම. ඒ වගේම දුලාන් සමරවීර මහතාගේ සහ එම මහත්මියගේ මෑණිවරුන් දෙදෙනාට සහ දුව පුතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ නිදුක් නිරෝගී භාවයට සෙත් පැතීමයි මෙම උතුම් ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කර තිබෙන්නේ. මෙවන් ධර්මදේශනාවන් පවත්වා රටවාසීන්ගේ සාදුනාද මැද ඔබේ උතුම් අරමුණු ඉටු කර ගැනීමට ගුවන්විදුලි ධර්මදේශනාවක් පැවැත්වීමට අපේක්ෂා කරන්නේ නම් අමතන්න 0.71 108 167 පතිරාජ අපගේ ආරාධනෙන් ධර්මදේශනාව සඳහා වැඩ සිටින පින්වත් දේශකයන්න් වහන්සේට චිරාගත සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටිය පිරිනමා ආරාධනා කරනු ලබන්නේ දුලාන් සමරවීර මහතා විසින්. පින්වත් දේශකයන්න් වහන්සේ, ඔබ වහන්සේ විසින් මහත් වීරයෙන් උපයා සපයා ගන්නා ලද දහම් කරුණු ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින අප නිත්‍ය සීලේ පිහිටවනු මැනව. ඕකාස අහං පන්තේ තිසරණේන සද්දින් පංච සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ පන්තේ අනුකම්පං උපාදාය. ဒ ුතියම්පි ඕකාස අහං පන්තේ තිසරණේන සද්දින් පංච සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ පන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි යෝකාස අහං බන්තේ තිසරණේන සද්දින් පංච සීලං ධම්මං යාචාමි. අනුග්ගහං කତ୍වා සීලං දේතමේ බන්තේ අනුකම්පං උපාදාය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කතමං චෞසෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨිති. ගරු කටයුතු මහා සංඝයා වහන්සේ ධර්ම ශ්‍රවණේ සඳහා සදී පැහැදී සූදානම් වන අනුරාධපුර මහරෝහලෙහි අධ්‍යක්ෂක ධූරය හොබවන දුලාන් සමරවීර මැතිතුමන් එම මැතිනිය ඇතුළු ඥාති හිතයිසී ඒ දූ දරු පිරිසත් මීතිරිගල වන සෙනසුනේහි වැඩවිසූ මාතර ඥානාරාමාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අදාළ වූ ශ්‍රාවක පිරිසේ සහායකත්වයෙන් තිපරිවට්ඨං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං වට්ට තුනකින් 12 ආකාරයකින් පරිපූර්ණත්වයට පත්විය යුතු ඒ උතුම් ඥාන දර්ශනය පිළිබඳව කෙරෙන ධර්ම දේශනාවටයි අදත් මේ හැම දෙනාව සමන්පත් යොමන්නට සූදානමින් සිටින්නේ. මේ වෙලාවේදී සිද්ධ වෙන මේ ධර්ම දේශනාව සඳහා
දායකත්වයේ දරන්නේ දුලාන් සමරවීර මැතිඳුන්ගේ දයාබර පියතුමන් ජිමි සමරවීර පියතුමන් එම මැතිනියගේ දයාබර පියතුමන් වන්නිනායක ආදරණීය පියතුමන් මූලික කරගත්ත දෙපාර්ශ්වයේ මිය පරලෝකීය වන්‍ය ආරච්චි දයාබර පියතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහස ජිමේ සමරවීර පියතුමන් වන්‍ය ආරච්චි පියතුමන් ප්‍රධාන කොට ඇති කුල පරම්පරාගතව මිය පරලෝකීය සහලේ ආදරණීය ඥාතිවරු සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන අතරේ සමරවීර මැතිතුමන් එම මැතිනිය දියණිය පුතණුවන් ඇතුළු කොට ඇති පවුලේ හැම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිර ජීවනය සියලු යහපත ශාන්තිය හාත්පස රැකවරණයේ සැලසී උතුම් ලෝතුරු ප්‍රාර්ථනාවන් වහවහ මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුන තුලදීම සාත්සාත් වේවා යන අදහසින් තමන්ද ධර්ම ශ්‍රවණය කරන අතරේ රජරට වාසී ධර්මයේ සොයන බොහෝ දෙනාට ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසමින් ධර්ම දානමය පින්කමකුත් මේ වෙලාවේදී සිද්ධ කරගෙන ඒ ඥාති හිතයිසින් ඇතුළු දෙවියන් සහිත ලෝකයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් සිද්ධ කරන මේ ධර්ම දේශනාව සඳහා සහභාගී වෙන මේ හැම දෙනාම තුන් ලෝකාග්‍ර ලෞතර අමාමේනි බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණයට උපහාර පිණිස මල් පහන් සුවඳ පූජාවන් ගිලන්පස පූජාවන් තැන්පත් කරලා ඒ ලෞතර ගුණයට උපහාර දක්වලා උන්වහන්සේ මහා කරුණාවෙන් වදාළ තථාගත සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි දැන් මේ හැම දිනම සූදානම. කය නිහඬ කරගත්තා වගේම හිතත් නිහඬ නිසල කරගෙන මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ හැම කෙනෙක්ම සූදානම්. පින්වතුනි, අපි පසුගිය දේශනාවන් තුල පැහැදිලි කළා සත්‍ය කෘත්‍ය කෘත වාර තුනකින් චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ වැඩි යුතු බව. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පැමිණීම සඳහා සත්‍ය කෘත්‍ය කෘත අවස්ථා තුنين ඒ ඥාන දර්ශනයේ පරිපූර්ණත්වයට පත් කර ගැනීම සඳහා පැමිණිය යුතු මූලික ප්‍රතිපදාවක් පිළිබඳව අපි පැහැදිලි කරන්නට යෙදුණා. පින්වතුනි, දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන. එනම් දුක දන්නා වූ නුවණ, දුක්කට හේතුව පිළිබඳව දන්නා වූ නුවණ, දුක්ඛ නිරෝධය පිළිබඳව දන්නා වූ නුවණ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නා වූ නුවණ. මෙන්න මේ සතර නුවණට සම්මා දිට්ඨිය කියලා කියනවා. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය යම් තැනකද ඊට අනුරූපීව සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, මේ මාර්ගාංග 8ම යෙදෙනවා. එතකොට මේ මාර්ගාංග 8 යෙදෙන තැන දුක පිළිබඳව, දුකට හේතුව පිළිබඳව, දුක හට ගන්න විදිහත්,
නිරෝධයත් නිරෝධය ඇතිවන විදිහත් මෙන්න මේ පිළිබඳව දන්නා වූ නුවණ බවයි අපි සවිස්තරව පසුගිය වාරයේදී පැහැදිලි කළේ දේශනා කළේ. තවදුරටත් අපි මේ පිළිබඳව ඉදිරියට කතා කරන්නට බොහෝ අවස්ථාව තියෙනවා. ඒ සතර නුවණ ලබන්නට එකපාරට කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ සතර නුවණ උපදවාගත යුත්තක් වෙනවා. අපි ඒකට මාර්ගය කියලා කතා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි තව නමක් කියනවා මාර්ගය කියලා. මාර්ගය කියලා කියනකොට තව කෙනෙක් උපදවාගත්ත මාර්ගයක මට යන්න පුළුවන් කමක් නැහැ. සම්මත ලෝකයේ කවුරු හරි හදපු මාර්ගයක තව බොහෝ දෙනෙකුට යා ගන්න පුළුවන්. හැබැයි මේ මාර්ගය කෙනෙක් උපදවාගත්ත පමණකින් ඒ මාර්ගය තව කෙනෙකුට භාවිත කරන්න බෑ. මේ මාර්ගය තම තමන්ගේ సంతාන තුල තම තමන්ම උපදවාගත යුතු වෙනවා. ඒක උපදවා දෙන්න තථාගතයන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ. උන්වහන්සේද වදාලේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේටත් පුළුවන් උනේ ඒ සඳහා අපට මඟ පෙන්වන්න, උපකාර කරන්න විතරයි. ඔබට සිහිපත් කරන්න පුළුවන් බුදුහාමුදුරුවෝ හා සරියුත් මාහිමියන් අතරේ වූ සංවාදයක්. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා සාරිපුත්තයිනි සෝත කියනවා. කුමකටද මේ සෝත කියන්නේ? සරියුත් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සම්මා දිට්ඨිය ප්‍රමුඛ කොට ඇති අංග 8කින් යුක්ත වූ මේ ලෝකෝත්තර මාර්ගයටයි සෝතය කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි එහෙමමයි ඒසේමයි. හොඳයි සාරිපුත්තේනි සෝතාපන්නයා කියලා විවාහාරයක් තියෙනවා. මේ සෝතාපන්නයා කියලා කියන්නේ කාටද? ස්වාමීනි යමෙක් මේ අංග 8කින් යුක්ත වූ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසුනේද ඔහුව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්නයා කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි ඒසේමයි. උන්වහන්සේ අනුමත කළා. සාරිපුත්තයිනි සෝතාපන්න අංග කියලා කතාවක් කරනවා. මේ කතා කරන්නේ මොනකක් ගැනද? ස්වාමීනි අංග 8කින් යුක්ත වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යමෙක් පිවිසෙන්නට නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදවා ගැනීම පිණිස නූපන් මඟ උපදවා ගැනීම පිණිස නූපන් සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස තියෙන పూర్ව වැඩපිළිවෙල සෝතාපන්න අංග හැටියට නම් කරනවා. එනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. ස්වාමීනි මෙන්න මේ අංග 4ට සෝතාපන්න අංග යනුවෙන් නම් කරනවා. සාදු සාදු සාරිපුත්තේනි එසේම යයි බුදුරජාණන් වහන්සේද අනුමත කළා. දැන් ඔබට පැහැදිලි ඒ නූපන් මග උපදවා ගැනීම පිණිස එහෙම නැත්නම් නූපන් සම්මාදිට්ඨිය ලෝකෝත්තර මග සත්‍ය ඥාන ආර්ය දර්ශනයට මේ විවිධ නම් වලින් හඳුන්වන මේ අවස්ථාව අපට අප సంతාන තුල උපදවා ගැනීම පිණිස තියෙන උපකාරක වැඩපිළිවෙල තමයි పూర్ව ප්‍රතිපදාව තමයි
මේ සෝතාපන්න අංග හැටියට නම් කරන්නේ. පින්වතුනි අපට මේ ශාසනය තුල ප්‍රතිපදාව කොටස් දෙකකින් බෙදා දක්වනවා. බ්‍රහ්මචර්යාව හෙවත් ප්‍රතිපදාව කියලා අර සත්‍ය ඥාන උපදවාගත්ත තැන පටන් තේරෙන විදිහකින් කිව්වොත් සෝතාපන්න මාර්ගයට පිවිසි මොහොතේ පටන් අරහත් ඵලය දක්වා වඩන කාලය හඳුන්වන්නේ ප්‍රතිපදාව හෙවත් බ්‍රහ්මචර්යාව කියලා. ඊළඟට ඔය සෝතාපන්න මාර්ගය සත්‍ය ඥාන ආර්ය දර්ශනය උපදවා ගැනීම පිණිස ඔය ප්‍රතිපදාවට හෙවත් බ්‍රහ්මචර්යාවට පෙර තව ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට කියනවා పూర్ව ප්‍රතිපදාව හෙවත් ආදි බ්‍රහ්මචර්යාව කියලා. పూర్ව ප්‍රතිපදාව කියලත් කියනවා ආදි බ්‍රහ්මචර්යාව කියලත් කියනවා. ඒ పూర్ව ප්‍රතිපදාව හෙවත් ආදි බ්‍රහ්මචර්යාව තමයි මේ සෝතාපන්න අංග යටතේ අපිට කතා කරන්න වෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව හැටියට. එතකොට මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවත් නිකම්ම මොනව හරි කරන කුසල ප්‍රතිපදාවකින් ඒ මාර්ගය උපදවා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නූපන් මග උපදින විදිහේ ඍජු ප්‍රතිපදාවක් වෙන්න ඕන මේක. අපි දන්නවා පින්වතුනි මේ ශාසනය තුල ලෝකයට පින්කෙතක් වූ උත්තම පිරිසක් හඳුන්වනවා. ලෝකයට පින්කෙතක් කියලා හඳුන්වන තැන පුඤ්ඤක්කෙත්තං අනුත්තරං අනුත්තර වූ පුණ්‍යක් ශේස්ත්‍රය කියලා කියනකොට ඔබේ හිතේ පහළ වෙන්නේ හිස මුඩු කළ කසාවත දරාගත්ත අරණ්‍ය පන්සලේ භාවනා මධ්‍යස්ථාන යෝගාශ්‍රමේ අසපුවේ වාසය කරන යම් පිරිසක් පිළිබඳව නම් ඒක සාධාරණ නෑ ලෝකෙට පින්කෙතක් කියන වචනයට. මොකද ලෝකයට පින්කෙතක් වෙන්න බෑ අපි කාටවත් හිස මුඩු කළ පමණකින් කසාවත දරාගත් පමණකින්. අරණ්‍ය පන්සලේ භාවනා මධ්‍යස්ථාන යෝගාශ්‍රමයේ අසපුවේ වාසයට ආ පමණකින් ලෝකෙට පින්කෙතක් වෙන්නේ නෑ අපි. ලෝකයට පින්කෙතක් වෙන්න නම් ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය මේ ගුණ සුදුසුකම් ලබන්න ඕන. මේ ගුණ සුදුසුකම් ටික අපට ලැබෙන්නේ නෑ හිස මුඩු කරනකොට කසාවත පොරවනකොට. අරණ්‍ය පන්සලේ යෝගාශ්‍රමයේ අසපුවේ වාසයට එනකොට ලැබෙන තනතුරක් නෙමෙයි. මේ සුදුසුකම් ටික ලබන්න නම් ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ශ්‍රාවක සමූහයට අයත් වෙන්න ඕන. පරමාර්ථ ශ්‍රාවකයෝ කියලා කියන්නේ පරමාර්ථ ශ්‍රාවක සමූහය කියලා කියන්නේ සංඝ කියන වචනේ තේරුම සමූහය. කුමන නම් සමූහයක්ද? අට්ඨ පුරිස පුග්ගලායේස භගවතු ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වෙන්නේ අෂ්ට ආර්යයන් වහන්සේලා. පළමු පිරිස මේ අවරස පුත්‍රෝද්භූත හදමඩලෙන් උපන්
දරුවෝය මගේ පුතාය කියලා උන්වහන්සේ ඇමතුවේ මෙන්න මේ අෂ්ට ආර්යයන් වහන්සේලාට. ඒ ශ්‍රාවක සමූහය තමයි ඒකාන්තයෙන් ආහුනේය පාහුනේය ගුණ සුදුසුකම් ලැබමින් මේ ශාසනයෙහි හිමිකම සිව්පස පරිහරණය ස්වාමිත්වයෙන් පරිහරණය කිරීමේ හිමිකම ලැබෙන්නේ උන්වහන්සේලාට. අපි මේ ටික මතක් කළේ තව පිරිසක් ඉන්නවා මේ ශාසනයේ මේ හිමිකම ලබන. මව්පියන් සතු දේ දරුවන්ට හිමිවන්නාසේ ආර්ය භූමියට පත්ුනේ නැතත් ආර්ය ඵලලාභය ලැබුවේ නැතත් ආර්ය භාවය සඳහා ආර්ය සමූහයට එක්වීම සඳහා නිවැරදි වූ ඍජු පිළිවෙතෙහි සීල සමාධි ප්‍රඥා සමත විපස්සනාදී වශයෙන් ගුණ පුරයි නම් අන්න ඒ බඳු පිරිස මේ ශාසනයෙහි දායජ්‍ය පරිභෝගයෙන් ශාසනය පරිභෝග කිරීම පිණිස ඉඩ ලැබෙනවා වුණේ ආදී සුදුසුකම් ලැබමින් අංගුත්තර නිකායේ නවක නිපාතේ නවයිමේ භික්ඛවේ දක්ඛිනේයාදී වශයෙන් ඒ නවවෙනි පිරිසක් දක්වා වදාලා. එතකොට යම් කෙනෙකු මේ ශාසනයෙහි ස්වාමිත්වයෙන් මේ ශාසනය හිමි කරගන්න බැරි වුණත් හෙට දවසේ ඒ ස්වාමිත්වයට පත්වෙන ආර්ය සමූහයට පිවිසෙන නිවැරදි ඍජු ප්‍රතිපදාවක යමෙක් ගුණ පුරයි නම් ඒ බඳු ඇත්තෝ මව්පියන් සතු දේ දරුවන්ට හිමිවන්නාසේ මේ ශාසනයේද හිමිකමක් ලබනවා. හැබැයි අපි එහෙම කිව්වහම හිතන්න පුළුවන් අපි හැමෝම ඒ ශාසනික පිළිවෙතෙහි ගුණ පුරන අය. ඒ නිසා අපි කාටත් දායජ්‍ය පරිභෝගයෙන් මේ ශාසනය පරිහරණය කිරීමේ සිව්පස පරිහරණය කිරීමේ හිමිකම ලැබෙනවා කියලා. අපි ඒ ගැන ඊ타ත්ම ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු අදහසක් වෙනවා. අපි මේ ප්‍රතිපදාව ගැන කතා කරනකොට අපට සතිපට්ඨාන දේශනාව පිළිබඳව සිහි කරගන්නට වෙනවා. ඒ දේශනාව තුළ ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ භික්ඛු කියන වචනයක් එනවා. මෙන්න මේ වචනේ ගැඹුර අරුතයි අපි මෙහිදී වටහා ගත යුත්තේ. මොකද ඒ ගැඹුර ඒ අරුත නොවටහා ගත්තොත් අපි කරන හැම දෙයක්ම పూర్ව ප්‍රතිපදාවක් යන ගණයට යන්න පුළුවන්. හැමෝම හිතන්න පුළුවන් අපට ප්‍රතිපදාව භ්‍රමචර්යාව නැතත් අපි పూర్ව ප්‍රතිපදාව හෙවත් ආදි භ්‍රමචර්යාවකවත් ගුණදහම් වඩනවා කියලා හිතෙන්න පුළුවන් හිතන්න පුළුවන්. පින්වතුනි ඉද භික්ඛවේ භික්ඛු මේ ශාසනයේ මහාන කයෙහි කය අනුව බලනවා. වේදනාවෙහි වේදනාව අනුව බලනවා. සිතෙහි සිත අනුව බලනවා. දහමෙහි
දහම අනුව බලනවා. එතකොට මේ ශාසනය කියන්නේ කුමක්ද? අපි ටිකක් ඒ ගැන විවරණය කරගත්තොත් මහා පදාන සූත්‍රයට අනුව දීඝනිකායේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අවීචියත් අවීචියට යන මගත්. උන්වහන්සේ එතකොට දන්නවා අවීචිය නැමැති ඵලයක් දන්නවා, ඒ ඵලය ඇති කරන මාර්ගයක් දන්නවා. අසුර නිකායක් දන්නවා, අසුර නිකායට පමුණුවන මාර්ගයක් දන්නවා. ප්‍රේත විෂයක් දන්නවා, ප්‍රේත විෂයට පමුණුවන මාර්ගයක් දන්නවා. තිරිසං ආත්ම භාවයක් දන්නවා, තිරිසං ආත්ම භාවයට පමුණුවන මාර්ගයක් දන්නවා. ඔන්න මාර්ගඵල. මනුෂ්‍යාත්ම භාවයක් දන්නවා, මනුෂ්‍යාත්ම භාවයට පමුණුවන පැමිණෙන මාර්ගයක් දන්නවා. චාතුර්මහා රාජිකේ තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති පරනිම්මිත වස්සවත්ති ආදී පිළිවෙලෙන් සදිව්‍ය ලෝකයක් දන්නවා, සදිව්‍ය ලෝකයට පැමිණෙන ප්‍රතිපදාවක් දන්නවා, මාර්ගයක් දන්නවා, ඵලයක් දන්නවා. පිළිවෙලින් රූපී බ්‍රහ්ම ලෝක 16ක් දන්නවා, ඒ බ්‍රහ්ම ලෝකවලට යන ප්‍රතිපදාවක් දන්නවා, මාර්ගයක් දන්නවා, ඵලයක් දන්නවා. ඊළඟට සතර අරූපී බඹලොවක් දන්නවා. පිළිවෙලින් ඒ බඹලොවට යන ප්‍රතිපදාවනුත් දන්නවා. එතනත් මාර්ගය හා ඵලය. මේ සියල්ල ගත්තාම මාර්ග දෙතිසක් 31ක්, මාර්ග 31ක් හා ඵල 31ක් ගැන කියවෙනවා. 31 භවය හා 31 භවයට එන පිළිවෙත. එතකොට ඔය ලෝකයා දැන හිටි මාර්ග බුදුරජාණන් වහන්සේ තවත් මාර්ග කීපයක දැනුවක් තියෙනවා. අරහත් මාර්ගය, අනාගාමී මාර්ගය, සකදාගාමී මාර්ගය, සෝවාන් මාර්ගය, එවැගේම పూర్ව ප්‍රතිපදා මාර්ගය, අපි කම්මස්ස කතා සම්මාදිට්ඨිය පෙරටු කොට ගත්ත මාර්ග ප්‍රතිපදාවක් ගැනත් කතා කරනවා. මේ සියලු මාර්ග හා ඵල පිළිබඳව දන්නා නිසායි බුදුරජාණන් වහන්සේව මග්ගඤ්ඤු, මග්ගවිදු, මග්ගකෝවිදු ආදී නාමයන්ගෙන් හඳුන්වා ඇත්තේ. එතකොට අපි పూర్ව ප්‍රතිපදාව කියනකොට, එහෙම නැත්තම් ආදි බ්‍රහ්මචර්යාව කියනකොට අපි තේරුම් අරගෙන තියෙන්න ඕන අර මාර්ග 31 ගැනම නෙවෙයි මේ పూర్ව ප්‍රතිපදාවෙන් කියන්නේ. ඔය 31 භවය ඉක්මවා ලෝකෝත්තර භූමියට පිවිසෙන ප්‍රතිපදාවයි పూర్ව ප්‍රතිපදාව කියන්නේ. එතනදී අපට ධ්‍යාන භාවනා වැඩුවා කිව්වත් ප්‍රතිපදාව තබා పూర్ව ප්‍රතිපදාව ගණයටවත් සම කරන්නට පුළුවන් කමක් නැහැ. ඊට අදාළ හේතු කාරණාවන් පිළිබඳව අපි සොයා විමසා බැලිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයමයි, දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනය, තුන්වෙනි ශ්‍රමණයාත් මේ ශාසනය, හතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනය. අන්‍ය ශාසනයක මේ සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන සතර සමණයන් පහළ නොවන බව අවධාරණය කළා. අපි දන්නවා ආලාර කාලාම උද්දකාරාම පුත්ත තවුස්සරු සමීපයේහි
අප මහබෝසතාණන් වහන්සේ ධ්‍යාන සමාපatti වැඩුවා. ඒ අෂ්ට සමාපatti උපදවාගෙනයි එය බැහැර කරලයි ගයා ශීර්ෂයට වැඩම කළේ. දැන් ඒ අතහැරලා ආපු ප්‍රතිපදාව කුමක්ද කියලා ඔබ දන්නවා මා දන්නවා. හැබැයි මේ ශාසනය කියලා කියනකොට ඉදබික්කවේ කියලා කියනකොට ඔය ටිකවත් අයත් වෙන්න විදිහක් නැහෙනි. ආලාර කාලාම උද්දකාරාම පුත්ත මේ තවුස්සරු දෙපළ කොච්චර අගනා පූජනීය මෙහෙවරක්ද මේ ලෝකයේ තුල ගොඩ නැගුවේ. කාම ලෝකයේ ඉක්මවා රූපී බඹලව, රූපී බඹලව ඉක්මවා අරූපී බඹලවද පරතර දක්වා යන්න ආධ්‍යාත්මයේ ගොඩ නැගුවා. කෙලෙස් තදංග විස්කම්බන ප්‍රහාණයෙන් මහා කල්ප 60000කට මහා කල්ප 84000කට නොකෙලෙසෙන හදමඩලක් හදාගත්තා. දැන් බලන්න එච්චර කාලයකට නොකෙලෙසෙන හදමඩලක් හදාගත්ත ඒ සමාපatti ප්‍රතිපදාවවත් මේ ශාසනය වෙන්නේ නැහැ. ඒක බ්‍රහ්මචර්යාවට ප්‍රතිපදාවට නෙමෙයි. ආදි බ්‍රහ්මචර්යාව හේවත් පූර්ව ප්‍රතිපදාවටවත් සසඳන්න බෑ. ඊටත් වඩා බාලයි, ඊටත් වඩා පහලයි. එහෙනම් දැන් මම මේ ටික මතක් කළේ ආදි බ්‍රහ්මචර්යාව කියනකොට ඒ ලෝකෝත්තර මග උපදවා ගැනීම පිණිස තියෙන ප්‍රතිපදාවය කියලා කියනකොටත් අපි මොනවා හරි වඩන සීලයකින් සමාධියකින් ප්‍රඥාවකින් ඒ හිමිකම ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපට මේ పూర్ව ප්‍රතිපදාව පිළිබඳවත් සැහැල්ලුවෙන් සරලව මේ ආනාපාන සතිය වැඩුවාම දෙතිස් කුණුප අසුභේ භාවිතා කළාම නවසීවතික වශයෙන් බැලුවාම ඉරියාප්ත සති ආදී කොට ඇති මේ කය පිළිබඳව කාය පරිහරණය පිළිබඳව සිහි නුවණින් පැවැත්වුවාම ඒක ප්‍රතිපදාවක්, ඒක සමතයක්, ඒක විදර්ශනාවක්, ඒක සතිපට්ඨානයක් කියලා ලෝකේ හඳුන්වන්නට පුළුවන්. හැබැයි ඒ කර්මස්ථාන, ඒ සීල, ඒ සමාධි, ඒ ප්‍රඥා වැඩූ පමණකින් භාවිත කළ පමණකින් වැඩූ පමණකින් භාවිත කළ පමණකින් අපට පුළුවන්කමක් නෑ ඒක పూర్ව ප්‍රතිපදාව හැටියට යොදා ගන්නවත්. අපි අද දවසේ ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ මහාන, මේ ශාසනයේ මෙහෙන, මේ ශාසනයේ උවසු, මේ ශාසනයේ උවැසිය කවුද මේ කියා විමසුවොත් අපි හැමෝම කියයි අපි මේ ශාසනය කියලා. කවුරුවත් කියන්නේ නැහැ අපි මේ ශාසනයෙන් බැහැරයි කියලා. හැබැයි අපි වඩන ප්‍රතිපදාව විමසුවොත් එකිනෙකාට වෙනස් වූ, එකිනෙකාට ගලපන්න බැරි ප්‍රතිවිරෝධී වැඩපිළිවෙලක් තමයි අපි එකිනෙකා භාවිත කරන්නේ. එතකොට වැඩපිළිවෙල එකිනෙකට වෙනස්. හැබැයි අපි හැමෝම කියනවා අපිත් මේ ශාසනය කියලා. මෙන්න මේ අදහස වර්තමාන ලෝකයේ තුල
හුඟක් විවරණය වෙන්න ඕන. අපි තනින් තැනට ගියොත් මේ නිවන් මඟ අසාගෙන හොයාගෙන අපට ඒ තැන්වලින් කියා දෙන පිළිවෙත ප්‍රතිපදාව එකිනෙකට වෙනස්. හැබැයි හැමෝම කියන්නේ මේ තථාගත සද්ධර්මයමයි. මේක ප්‍රතිපදාව, මේක මාර්ගයමයි. මේ නිවනමයි, මේ නිවන ලබන මගමයි කියලාමයි ඒ කවුරුත් හඳුන්වා දෙන්නේ. හැබැයි අපි සීනුවණින් ගවේෂණය කළොත් ඒ තනින් තැනට කෙනාගෙන් කෙනාට කියා දෙන විදිය, කියා දෙන ප්‍රතිපදාව එකිනෙකට වෙනස්. මේ ශාසනය තුල එහෙම විය හැකිද? ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ, එක මාර්ගයයි උන්වහන්සේ වදාරන්නේ. එහෙනම් එකිනෙකාට නොගැලපෙන, එකිනෙකට වෙනස් වූ ප්‍රතිපදාවක් ගැන ලෝකෙ තනින් තන කතා කරනවා නම් දැන් අපට සාධාරණ සැකයක් ඇති කරගත යුතු නැද්ද? මේ ඔක්කොම හරිද? එහෙම නැත්නම් මේවෙන් කොයි එකද හරි? හරි දේ කොයිකද? මෙන්න මේ සාධාරණ සැකය, මේ සාධාරණ කුකුස අවබෝධයෙන් පිළිවෙත හොයාගෙන යන කෙනෙකුට ඒ සාධාරණ මනසක් තුළ පහළ වෙන්න ඕන. මොකද අපට ප්‍රශ්නයක් තියෙනවා, කවුද මේ ශාසනය කියලා? හැමෝම කියන්නේ අපි මේ ශාසනය කියලා. අපි වඩන්නේ ශාසනික මගයි කියලා. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළ ප්‍රතිපදාවමයි කියලා කියන්නේ. හැබැයි අපි විමසලා බැලුවාම සමාන බවක් නැහැ. සාමූහික සාමීච ප්‍රතිපදාවක් කියවෙන්නේ. එකිනෙකට වෙනස් වූ, එකිනෙකට දුරස් වූ, එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ වැඩපිළිවෙලක්මයි කියවිලා තියෙන්නේ. ඒ නිසා ඔන්න අපට ඕන වෙනවා පළමුවෙන්ම ප්‍රතිපදාව, పూర్ව ප්‍රතිපදාව ගැන කතා කරන්නට මත්තෙන් මේ ශාසනය කියලා කියන්නේ මොකක්ද කියන තැනට එන්න වෙනවා. මේ ශාසනයේ මහාන, මේ ශාසනයේ මෙහෙණ, මේ ශාසනයේ උවසු, මේ ශාසනයේ උවැසිය කියලා කතා කරන්නේ කවුරුන්ද කියන වචනය අරුත් විමසාගත යුතු වෙනවා. මොකද නැත්තම් අපට මේ ශාසනය හඳුන ගන්න බැරි වෙලා තියෙනවා. අද අපට තියෙන විශාලම ගැටලුව අපි මේ ශාසනය හඳුනන්නේ නැහැ. නොඑක් නොඑක් වැඩපිළිවෙළවල් තුල, නොඑක් නොඑක් ප්‍රතිපදාවන් තුල ගමන් කරන හැමෝම මේ ශාසනයේය කියලා කියනවා. දැන් අපි දන්නවා අලාරකාලාම උද්දකාරාම පුත්ත දක්වා ඒ රූපී අරූපී ධ්‍යාන සමාපatti උපදවාගත් අයත් මේ ශාසනය නෙවෙයි. මේ ශාසනයෙන් බැහැරමයි. එහෙනම් මේ ශාසනයේ වෙන්න නම් අනුමාන වශයෙන් හෝ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය පිළිබඳව ශ්‍රුතවත් බවකින් හෝ ඒ දැනුම ලබා තියෙන්න ඕන. එනිසා මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට මෙහායින් තවත් ශ්‍රාවකෙක් පනවනවා, සුතවාචකෝ ආර්ය ශාවකෝ. ශ්‍රුතවත් බවින්, අසා ඇති බවින් ශ්‍රාවක භාවයේ පමුණුවනවා. නිකං ශ්‍රාවක භාවයක් නෙමෙයි. ආර්ය ශාවකෝ.
එයත් ආර්ය ශ්‍රාවකයෙක් හැටියට දක්වනවා. අෂ්ටාර්ය භාවයට පත් වෙලා නැහැ. පත් වෙන වැඩපිළිවෙල පිළිබඳව අසා දැනගත්ත කෙනෙක්. කවුද මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අශෘතවත් පුතුජනයා? මෙන්න මේ අදහස් දෙක අපි පළමු කොට තේරුම් ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අරියාණං අදස්සාවේ අරිය ධම්මස් සකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ. සප්පුරිසාණං අදස්සාවී සප්පුරිස ධම්මස් සකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. ආර්යයන් නොදකින ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු. සත්පුරුෂයන් නොදකින සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු කෙනා මනසිකරණීයේ ධම්මේ නප්පජානාති. අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති. මෙනෙහි කළ යුතු දේ දන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු දේත් දන්නේ නැහැ. අමනසිකරණීයේ ධම්මේ නප්පජානන්තෝ මනසිකරණීයේ ධම්මේ නප්පජානන්තෝ. මෙනෙහි නොකළ යුතු දේ නොදන්න මෙනෙහි කළ යුතු දේද නොදන්න කෙනා මොකද කරන්නේ? අමනසිකරණීයානං ධම්මානං මනසිකාරා. මෙනෙහි නොකළ යුතු යම් ධර්මයක් වේ නම් ඒවා මෙනෙහි කරන්න පටන් ගන්නවා. මනසිකරණීයානං ධම්මානං අමනසිකාරා. මෙනෙහි කළ යුතු යම් දහමක් වේ නම් එය මෙනෙහි කරන්නේ නැහැ. ඒක මෙනෙහි කරන්නේ නැහැ. මෙන්න මේ නොමෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකරන කෙනා ඒ වැරදි විදිහෙන් මනස මෙහෙවන නිසා අනුප්පන්නාචේව ආසවා uppajjanti uppannāච ආසවා පවඩ්ඩන්ති. නූපන්නාශ්‍රව අකුසල් කෙලෙස් උපදිනවා. උපන්නාශ්‍රව අකුසල් කෙලෙස් කර්ම වැඩි දියුණු වෙනවා. මේ අශෘතවත් පුතුජනයාගේ පිළිවෙත. එයා මෙනෙහි කළ යුත්ත නොමෙනෙහි කළ යුත්ත වෙන් වෙන්ව හඳුනාගත්තේ නැති නිසා මෙනෙහි කළ යුතු දහම මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි නොකළ යුතු අදහම යා මෙනෙහි කරනවා. එහි ප්‍රතිඵලය නූපන්නාශ්‍රව අකුසල් කෙලෙස් උපදින උපන්නාශ්‍රව අකුසල් කෙලෙස් වැඩෙන්න ගන්නවා. අරියාණං දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ. සප්පුරිසාණං දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ. ආර්යයන් දකින ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ හික්මුණු. සත්පුරුෂයන් දකින සත්පුරුෂ දහමෙහි දක්ෂ සත්පුරුෂ දහමෙහි හික්මුණු කෙනා. මේ ආර්යෝ දකිනවා සත්පුරුෂයෝ දකිනවා කියලා කියනකොට මේ එක වචනයක්වත් සරල නෑ පින්වතුනි. දේවදත්ත හාමුදුරුවෝ කාලංගද වැඩ හිටියේ මේ ලෝකේ පරම උත්තම ආර්යයන් වහන්සේ සත්පුරුෂයන් වහන්සේලා ළඟ. හැබැයි ඒ සත්පුරුෂ ධර්මයේ අහන්නත් ලැබුණා. ඇහුණා. දේවදත්ත හාමුදුරුවෝ සත්පුරුෂ ඇසුරක් ලැබපු කෙනෙක්ද? මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ උපස්නායක භික්ෂුව කොච්චර සත්පුරුෂ ඇසුරක්ද ලැබලා තිබුණේ? කොච්චර සත්පුරුෂ ධර්මයක් ආර්ය ධර්මයක් නිරතුරුව අහන්න ලැබුණාද? ඒත් වලම් මුට්ටි ටිකක් පොඩි කරලා මහා කාශ්‍යපයන් වහන්සේගේ කුටියටත් ගිනි තියලා ගියේ. දැන් මේ සත්පුරුෂ ආශ්‍රයෙන් ආර්ය දැක්මෙන්
ලැබිච්ච ප්‍රතිඵලය මොකක්ද? ආර්යෝ මුණ ගැහෙනවා කියන එක, සත්පුරුෂයෝ දකින්නවා කියන එක, ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙනවා කියන එක, ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා කියන එක මේ දුටු පමණකින් ලබන්නක් නොවන බව ළඟින් ළඟ හිටියත් ඒ අසුර නොලැබෙන බව නේද මින් කියවෙන්නේ. අපි උදාහරණයක් හැටියට ගතහොත් පින්වතුනි, ගැඹුරු ලිඳක වතුර තියෙනවා. ලිඳ ගැඹුරුයි. හැබැයි වතුර තියෙනවා. දැන් පිපාසිත කෙනෙක් එනවා. ලිඳක් දකින්නවා. ලිඳේ වතුරක් දකින්නවා. හැබැයි ඒ ගැඹුරු ලිඳෙන් වතුර ගන්න කඹයක්වත් බාල්දියක්වත් ඔහු සන්තකේ නෑ. දැන් ලිඳක් දැක්කට ලිඳ ළඟම හිටියට වතුරත් පෙනුනට ඔහුට පිපාසය සංසිඳව ගන්න පුළුවන් කමක් නෑ. ඒ වතුර ටිකක් අරගන්න විදිහක් නෑ. ලිඳ තියෙනවා, වතුරක් තියෙනවා. බාල්දියක් නෑ, කඹයක් නෑ. එහෙම වුණොත් ලිඳ ළඟ හිටියත් වතුර දැක දැක හිටියත් පිපාසයෙන්මයි ඉන්න වෙන්නේ. මේ සත්පුරුෂ ආශ්‍රය ආර්යයන්ගේ දැක්ම කියන එක මෙහෙමමයි. ළඟම හිටියත් දැක දැක හිටියත් අස අසා හිටියත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. තම තමන් සන්තකෝ සුදුසුකම් ටික සපයාගෙන නොතිබුණේ නම් කඹයක් තියෙන්න ඕන, බාල්දියක් තියෙන්න ඕන. කඹයක් තිබුණොත්, බාල්දිය තිබුණොත් වතුර ඇදගෙන පිපාසය සංසිඳව ගන්න පුළුවන්. හන්න ඒ වගේ මේ ශාසනයෙහි ආර්ය ඇසුර, සත්පුරුෂ ඇසුර ලැබූ පමණකින්, දුටු පමණකින්, ළඟ සිටිය පමණකින් ඒ ඵලය ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. යම් කෙනෙකු මෙන්න මේ ආර්ය දැක්ම, ආර්ය ධර්මයේ දක්ෂව, ආර්ය ධර්මයේ හික්මුණු සත්පුරුෂයන් දකින, සත්පුරුෂ ධර්මයේ දක්ෂ, සත්පුරුෂ ධර්මයේ හික්මුණේ නම් අන්න එබඳු කෙනා මනසිකරණීයේ ධම්මේ පජානාති, අමනසිකරණීයේ ධම්මේ පජානාති. මෙනෙහි කළ යුතු දේ දන්නවා, මෙනෙහි නොකළ යුතු දේ දන්නවා. මෙනෙහි කළ යුතු දේ, මෙනෙහි නොකළ යුතු දේ දන්න ඔහු මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ. අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා. මෙනෙහි කළ යුතු යම් ධර්මයක් වේ නම් මෙනෙහි කරනවා. මනසිකරණීයානං ධම්මානං මනසිකාරා. මෙනෙහි කළ යුතු ධර්මියෝ මෙනෙහි කරනවා. මෙන්න මෙහි ප්‍රතිඵලය වෙනවා නූපන්නාශ්‍රව කුසල් කෙලෙස් නූපදිනවා. uppannānaṁ āsavānaṁ පහියන්ති. නූපන්නාශ්‍රව උපදින්නෙත් නෑ. උපන්නාශ්‍රවයක් තිබුණා නම් ඒකත් ගෙවිලා යනවා. නූපන් කුසලය උපදිනවා, උපන් කුසලය වැඩෙනවා. මෙන්න මේ කියන සත්පුරුෂ ආශ්‍රයෙන් අපි ලබාගත යුතු දේ තමයි සද්ධර්මය. සද්ධර්මය අනුන්ගෙන් අහගත්තට අහගත්ත පමණකින් පිළිවෙතෙහි හැසිරෙන්න පුළුවන් ප්‍රතිපදාවක් නෙමෙයි මේ ශාසනයේ මේ කතා කරන්නේ. සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය
ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව මෙන්න මේ දැක්මට තමන් එන්න ඕන. මේ දුකත් දුකට ගන්න විදිහක් නේද? මේ නිරෝධයත් නිරෝධයේ ලබන පිළිවෙතත් නේද? අසාගත ධර්මයේ තුල මෙන්න මේ උත්තරය පිළිතුර අපට ලැබුණොත් ඉන් අනතුරුව තමයි අර పూర్ව ප්‍රතිපදාව කියන වැඩපිළිවෙල හෝ අපට හමු වෙනවා ඇත්තේ. සෝතාපන්න අංගයක් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාව හම්බ වෙන්නේ එතනින් එහාට. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන මේ වචන දෙක निराउල්ව පැහැදිලි කරගත්ත කෙනාට. හැබැයි මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙක ලෝකයට සාපේක්ෂකවත් කතා වෙනවා. දැන් මේ අපි කතා කරන්නේ අපි කලින්ම මතක් කළා අර මාර්ග 31ක් ඵල 31ක් ගැන. ඊට අදාළ නොවන ප්‍රතිපදාවක් බව పూర్ව ප්‍රතිපදාවද. එහෙනම් අපට ලෝකයට සාපේක්ෂකව දුගතියට යන ප්‍රතිපදාවට වඩා සුගතියට යන ප්‍රතිපදාව ඉහළට යන ප්‍රතිපදාව වටිනවනේ. අපාය යන මානසිකාරයට වඩා වටිනවනේ සුගතියට යන මානසිකාරය. දුගතියට යන ප්‍රතිපදාව අයෝනිසෝ කියලා කිව්වොත් සුගතියට යන ප්‍රතිපදාව මානසිකාරයට යෝනිසෝ කියන්නම එපේ. ඒකේ වරදක් නැහෙනේ. ඒක අයෝනිසෝ මානසිකාරයක් නෙමෙයි, ඒක යෝනිසෝ මානසිකාරයක්. දෙව්ලොවේක්මවා රූපී බඹලොවට යන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා යෝනිසෝ මානසිකාරයකින් ලබන ඵලයක්. රූපී බඹලොව ඉක්මවා අරූපී බඹලොවට යන්න පුළුවන් නම් ඒ ඊටත් වඩා උතුම් යෝනිසෝ මානසිකාරයක්. හැබැයි ඒ ලෝකයට සාපේක්ෂව ලෝකේ ඉහළට ගිහිල්ලා තියෙනවා. සතර අපායෙන් දුරස් වෙලා තියෙනවා. කෙලෙසෙන තියෙන සීමාව කල්ප ගණනින් එහාට ගිහිල්ලා තියෙනවා. දුකට නොඇටි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් අත්මිදිලා මහා කල්ප 20000ක් 40000ක් 60000ක් 84000ක් ඔය අරූපී ධ්‍යාන තලවලදී ආයුෂ ප්‍රමාණ එපමණ කාලයක් නොකලසී විසුද්ධිමත්ව ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදී සුවසේ වැඩ ඉන්න පුළුවන්. බ්‍රහ්ම සමාපatti සුව විඳින්න පුළුවන්. කෙලස් තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙලා තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපදාවවත් මේ ශාසනයේ නෙවෙයි කියලා අපි ඉගෙන ගත්තානේ. එහෙනම් අපි මේ ශාසනය කියන්න මින් එහාවක් ගැන දැනගෙන අහගෙන තියෙන්න ඕන නේද? කුමක් හෝ ධානයක් කුමක් හෝ භාවනාවකින් කුමන හෝ සීලයකින් සමාධියකින් ප්‍රඥාවකින් මේ ශාසනය හඳුනා ගන්න බෑ. මේ ශාසනයේ සීලයත් වෙනස්, සමාධියත් වෙනස්, ප්‍රඥාවත් වෙනස්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මමත් නුඹලාත් මේ ආර්ය වූ සීලය අවබෝධ කළ නැති නිසා නොඅඩපු නිසා බොහෝ කාලයක් මේ සංසාරේ ඇවිද ගිය බව. අරියස්ස භික්ඛවේ සීලස්ස අනනුභෝදා අප්පටි වේදා
ඒවමිදන් දීගමද්ධානං සන්ධාවිතං සංසාරිතං මමංචේව තුම්මාකංච. ඒ වගේම ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව නොදැක්ක නිසා නොදන්න නිසා නොවඩපු නිසා අපි බොහෝ කාලයක් මේ සසරේ සැරිසරුවා. එදා බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙනකොට සීල සමාධි ප්‍රඥා මේ ප්‍රතිපදාව තිබුණා. සීල සංවරයෙන් සංවර නොවි කොහොමද ධ්‍යාන සමාපatti උපදවා ගන්නේ? ධ්‍යාන සමාපatti උපදවනවා කියන්නේ අසඤ්ඤ තලයට යන්න නම් නාම ධර්මයන්ගේ කලකිරීම පිණිස විරාගයේ පිණිස නාම ධර්මයන්ගේ නිරෝධය පිණිස පිළිවෙතක් තියෙන්න ඕන නේද? රූපයෙන් අත්මිදිලා අරූපේ බඹලවට යන්න නම් රූපේ කලකිරෙන රූපේ නිබ්බිදාව විරාගයේ පිණිස පවතින පිළිවෙතක් තියෙන්න ඕන නේද? නාම රූප දෙක පිළිබඳව විමසලා නැද්ද? නාම රූප දෙක විමසමින් නාමය අන්තය අතහැරලා රූපේ අන්තයට ගිය නිසා අසඤ්ඤ තලයට ගියා. රූපේ අන්තය අතහැරියා නාමයේ අන්තේ පිහිටලා අරූපේ බඹලොවට ගියා. මේ ලෝකේ අසාසනිකයි කියලා කියන්නේ මේ නාම රූප දෙක වෙන් වෙලා නැහැ, පරිච්ඡේද වෙලා නැහැ. ඒත් එක එක අන්තය ඇසුරු කරගෙන අනිත් අන්තය අතහැරලා තියෙනවා. ඒ නිසායි මේ ඉහළට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපිට මේ ශාසනය ගැන කතා කරන්න වෙන්නේ නාමයේ එක්කන්තයක් රූපේ එක්කන්තයක්. මේ අන්ත දෙකට නොඇටි මැදින් මේ පිළිවෙත හඳුනගන්නේ කොහොමද කියලායි. එතනදී නාම රූප දෙක පරිච්ඡේද වෙන්න ඕන. නාම රූප දෙක වෙන් වෙන්න ඕන. වෙන් වෙච්ච තැනකයි අපිට මේ ශාසනය හඳුනා ගන්න වෙන්නේ. එනිසා පින්වතුනි ඔබටත් මටත් මෙන්න මේ ශාසනය සැහැල්ලු කරගන්නේ නැතුව, හැල්ලු කරගන්නේ නැතුව ඊ타ත්ම තියුණු නුවණකින් අවබෝධයකින් යම් ගවේෂණයක් කරන්න ඕන. එතනදී අපට ලබන්න පුළුවන් වෙන්න ඕන අර සත්‍ය ඥාන කියපු තැන. ඒ සත්‍ය ඥානවලට යන්න මත්තෙන් ඒහා සමාන නුවණක් අපට ලබන්න පුළුවන්. එය අපට මේ ශාසනයේ හඳුන්වනවා සත්‍යානුලෝමික ඥාන කියලා. සත්‍ය අනුව ගිය නුවණක්. මේ పూర్ව ප්‍රතිපදාවේදී සත්‍ය ඥාන මත පිහිටලා නැහැ. හැබැයි ඒ සත්‍ය අනුව යන නුවණක් මතයි ඒ පිළිවෙත තීරණය වෙන්න ඕන. අන්න ඒ අවබෝධය ලබන పూర్ව වැඩ පිළිවෙල සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානු ධම්ම ප්‍රතිපදාව කියන මේ අංග හතරෙන් බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. එහෙනම් දැන් ඔබ මොහොතක් කල්පනා කරන්න නූපන් සම්මා දිට්ඨිය, නූපන් මග, නූපන් ප්‍රතිපදාව, එහෙමත් නැත්නම් නූපන් ආර්ය දර්ශනයට එන්න තියෙන ආසන්නතම ප්‍රතිපදාව සෝතාපන්න අංගයක් වූ ධර්මානුධර්ම ප්‍රතිපදාව. දැන් සෝතාපන්න අංගයක් වූ මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කොහොමටවත්ම කොහොම හරි වඩන සීලයකට, කොහොම හරි වඩන සමාධියකින්, කොහොම හරි වඩන ප්‍රඥාවකින් ලබන්නට පුළුවන් දෙයක් නෙවෙයි. උදාහරණයක් කිව්වොත්
අඹ ගෙඩියක් කඩා ගන්න ඕන. අඹ ගෙඩිය එළියේ ගහේ අත්තක එල්ලෙනවා. මේ ගේ ඇතුලේ ඉඳගෙන කෙනෙක් උඩ පනිනවා. මොකටද උඩ පනින්නේ? අඹ ගෙඩිය කඩා ගන්න. හැබැයි පේන ඉසව්වක අඹ ගෙඩියක් නැහැ. උඩ පනින්න පුළුවන්. අඹ කඩන්න වෙන්නේ නැහැ. අඹ ගෙඩිය කඩා ගැනීම නම් වමනාව අඹ ගෙඩිය දැක දැක අඹ ගෙඩිය තියෙන තැනකමයි උඩ පනින්න වෙන්නේ. එහෙම වුණොත් කොයි වෙලාවෙ හරි අඹ ගෙඩිය කඩා ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ අපි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට සෝතාපන්න අංගයක් හැටියට මම ඒක විශේෂයෙන් හඳුන්වන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙන්න පුළුවන් ලෝකේ ඕනම කෙනෙකුට. දුගතියෙන් මිදලා සුගතියේ ඉඳලා මනුස්ස ලෝකයේ ඉඳලා ඉහළට යන යම් කුසල ප්‍රතිපදාවක් පුණ්‍ය ප්‍රතිපදාවක් කවුරු හෝ වඩයි නම් පුරයි නම් ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවක්මයි. හැබැයි ඒකට කියන්නේ සෝතාපන්න අංගයක් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. සෝතාපන්න අංගයක් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ මේ 31 භවයම 31 භවයම ඉක්මවා ලෝකයෙන් ඈතර වීම පිණිස දරන පළමු ප්‍රයත්නය මුල් වැඩපිළිවෙල සත්‍ය අනුව යන වැඩපිළිවෙලක් ඒක. එතකොට ඒක අතනට සමාන කරන්න බෑ. එතනට වඩා හාත්පසින් වෙනස් වූ වැඩපිළිවෙලක් නිසායි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට සෝතාපන්න අංගයක් වූ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා මේ නැවත නැවත අවධාරණය කරන්නේ. එතකොට එහෙනම් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියනකොට සෝතාපන්න අංගයක් හැටියට හරියට අඹ ගෙඩිය ළඟ අඹ ගෙඩිය දැක දැක ඒ දිහා බලාගෙන ඉලක්ක කරගෙන උඩ පනිනවා වගේ. සම්මා දිට්ඨිය දැක දැක සම්මා දිට්ඨිය ඉලක්ක කරගෙන ඒ මග උපදවා ගැනීම පිණිස පුරණ ප්‍රතිපදාව වැඩපිළිවෙල වෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඔය සෝතාපන්න මාර්ගයේ ඉඳලා අරහත් ඵලයේ දක්වා වඩන අවස්ථාවත් ධම්මානුධම්ම ප්‍රතිපදාව නමින්ම නම් කරනවා. හැබැයි මේ මාර්ගයට එනතෙක් ඒකට කියන්නේ සෝතාපන්න අංග. සෝතේට පමුණුවන ප්‍රතිපදාව කියලා. එහෙනම් දැන් අපිට අඹ ගෙඩිය ඉලක්ක කරගෙන උඩ පනිනවා වගේ අඹ ගෙඩිය ඇති තැනක මේ සත්‍ය අනුව යන නුවණකින් සච්ඡානුලෝමික වූ දැක්මකින් නූපන් සම්මාදිට්ඨිය උපදවාලීම පිණිස යම් වූ පිළිවෙතක් වේ නම් අන්න ඒ පිළිවෙතට අපි කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට එනකොට අර අපි කලින් සඳහන් කළ මේ ශාසනයේ මෙහෙන මේ ශාසනයේ මහාන මේ ශාසනයේ උවසු මේ ශාසනයේ උවසියක් වෙලා තියෙන්න ඕන. එතකොට අපි විමසා බැලුවා ටිකක් මේ ශාසනයේ අන්‍ය ශාසනයේ කියලා බෙදන්නේ කොහොමද කියලා. අද දවසේ මේ ශාසනයයි කියලා අපි කියා ගන්න හඳුන්වා ගන්න තැන පවා එකිනෙකට වෙනස් වූ එකිනෙකට නොගැලපෙන එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතිපදාවක්මයි කියවෙන්නේ. එතකොට අපි ශාසනයයි කියලා හඳුන්වන තැනත් ඇත්තටම හැබෑවටම ශාසනේ
කොතනද? මේ ශාසනයේ මහානෝ කවුද? මේ ශාසනයේ මෙහෙනෝ කවුද? මේ ශාසනයේ වසුවෝ වැසියෝ කවුද කියලා හඳුනාගන්න එක ලේසිනේ. පහසු නෑ. අපි හිතන් ඉන්නවා අපි ඔක්කොම මේ ශාසනයේ සිව්වන පිරිසයි කියලා. හැබැයි මෙන්න මේ වචන අපි නිරවුල් කරගන්නකොට මේ වචනේ අර්ථය මතු කරගන්නකොට අපට ඒ ගැන ටිකක් ගැඹුරෙන් සැලකිලිමත් වෙන්න වෙනවා. එහෙම නොවි ඔබට මට පුළුවන් කමක් නැහැ මේ ශාසනයෙහි පරමාර්ථ ශ්‍රාවක සමූහයට හෝ ඒ පරමාර්ථ ශ්‍රාවක සමූහයට එක්වෙන පූර්ව ප්‍රතිපදාවකින් හෝ දායජ්‍ය පරිභෝගයෙන් හෝ මේ ශාසනය පරිහරණය කිරීමේ හිමිකම අපට ලබන්න බැරි වෙන්න පුළුවන්. එනිසා අපට කාලයක් අරගෙන වේලාව අරගෙන මෙන්න මේ ගැටලු ටික විසඳා ගන්නට වෙනවා. ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. අපි දැන් පූර්ව ප්‍රතිපදාවක් හැටියට සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස අපි කියමුකෝ සතර සතිපට්ඨානෙම වඩනවා කියලා. දැන් සතිපට්ඨානෙ වඩනවා කියනකොට දැන් ඔන්න අපි අහලා දැනගෙන දැනුවත් වෙලා තියෙන්න ඕන මොකක්ද මේ සතිපට්ඨානෙ වඩනවා කියන්නේ කියලා. දැන් අතන කියවුණා දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන. සතර නුවණක්, සතර දැනුමක් පිළිබඳව එහි කියවුණා. එහෙනම් දැන් ඔතනින් අපි පටන් ගත්තොත් නිරෝධය සාත්සාත් කළ යුත්තක්. සමුදය ප්‍රහාණය කළ යුත්තක්. දුක පිරිසිඳ දත යුත්ත. මාර්ගය වැඩි යුත්තක්. දැන් නිරෝධය සාත්සාත් වෙන්න නම් සමුදය ප්‍රහාණය කළ යුතු වෙනවා. සමුදය ධර්ම ප්‍රහාණය වීමෙනුයි නිරෝධය සාත් වෙන්නේ. නැවත නැවත දුක හට ගන්න හේතුව නොහට ගැනීමෙනුයි අනුත්පාද නිරෝධය අපට ලැබෙන්නේ. එහෙනම් සමුදය තිබියදී නිරෝධය සාත් කරන්න බෑ. සමුදය ප්‍රහාණය වීමෙන්මයි නිරෝධය සාත් වෙනවා ඇත්තේ. සමුදය ප්‍රහාණය කරන්න කියලා අපි මොකද්ද කරන්නේ? එඳුමක් ගලවලා දානවා වගේ කෙලස් ටික ගලව අයින් කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් මගක් පිළිවෙතක් මේ ශාසනයේ නැහැ. සමුදය ධර්ම තෘෂ්ණා, අවිද්‍යා තෘෂ්ණාදී කෙලෙස් දුරු කරන්න, ප්‍රහාණය කරන්න එතන වැඩපිළිවෙලා මුකුත් පනවලා නැහැ අපිට. ඒ ටික ඉබේ සිද්ධ වෙන එක. ඒ සඳහා කල යුත්තේ වෙන දෙයක්. දුක පිරිසිඳ දකින්න එක. දුක පිරිසිඳ දකින්නකොට දුක හැටියට දකින්නකොට ඉබේමයි සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වීමෙන් ඉබේමයි නිරෝධය සාත් වෙන්නේ. එහෙනම් සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාත් වීම පිණිස දුක පිරිසිඳ දකින්න ඕන. සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාත් වෙන විදිහට දුක පිරිසිඳ දකින වැඩපිළිවෙලට අපට කියන්න පුළුවන් මාර්ගයේ පිළිවෙත ප්‍රතිපදාව කියලා. නැවත ඒ අදහස තේරුම් ගන්න නිරෝධය සාත් වෙන්නේ සමුදය ප්‍රහාණය වීමෙන්. දුක නැවත නැවත හටගන්න හේතු තියනකම් දුකෙන් මිදීමක් නැහැනේ.
අපි සම්මත භාෂාවෙන් කතා කළොත් දුක හට ගන්න හේතු තියෙනකන් දුක පවතිනවා. දුක නොහට ගන්න නම් දුක නිරුද්ධ වෙන්න නම් දුක නැවත නැවත හදන හේතුව ප්‍රහාණය වෙලා තියෙනවා. එහෙනම් දැන් පැහැදිලිනේ සමුදය ප්‍රහාණය වුණොත් දුක නොහට ගන්නවා. ඒකට කියනවා අනුපාද නිරෝධය කියලා. සමුදය ප්‍රහාණය වීමෙන් නිරෝධය සාක්ෂාත් වෙනවා කියන සරල අදහස ගන්නකෝ. එතකොට සමුදය ප්‍රහාණය කරන්න දුක පිරිසිදු දකින්න ඕන. මේ ලොකු අරුත් ගැඹුරු අදහස් තියෙනවා. ඇයි මේ දුක පිරිසිදු දකින්න කියන්නේ සමුදය ප්‍රහාණය කරන්න? ඔබ යමකට තණ්හාවෙන් ආසාවෙන් බැඳිලා ඇත්නම් ඔබ තණ්හාවෙන් ආසාවෙන් මමය මගේ ආත්මය කියලා යමක් ගෙන ඇත්නම් ග්‍රහණය කොට ඇත්නම් උපාදාන කොට ඇත්නම් ඒ ගත්ත හැම දෙයක්ම දුක කියන වචනයටයි අයත් වෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ අපි දුකටයි ඇලුම් කරලා තියෙන්නේ කියලා. දුකටයි මම මගේ ආත්මය කියලා තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි යමකට ඇලුම් කරනකොට ප්‍රිය කරනකොට අපි ඒ ඇලුම් කරලා තියෙන්නේ ප්‍රිය කරලා තියෙන්නේ මම කියලා මගේ ආත්මය කියලා තියෙන්නෙම දුකටමයි. එනිසා මේ දුක කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට විසඳුමක් එනකොට සමුදයට පවතින්න බෑ. සමුදය ප්‍රහාණය වීමෙන් නිරෝධය සාත් වෙන්නේ. එහෙනම් නිරෝධය සාත් වීම පිණිස කල යුතු ප්‍රතිපදාව අනෙකක් නොව දුක පිරිසිඳ දැකීම බව මෙපමණකින් මා කියවූ මේ අදහස් ටිකෙන් මේ අදහස පැහැදිලි වෙන්නේ කියලා මම දන්නවා. ඒත් සරල අදහසක් යම් අදහසක් මතකයේ තියාගන්න සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාත් වීම පිණිස කල යුතු මාර්ගයේ ප්‍රතිපදාව වැඩපිළිවෙල දුක පිරිසිඳ දැකීමයි කියලා. දැන් සතිපට්ඨානය කියනකොට ඔය අදහස එනවා. සතර සතිපට්ඨානය කියලා කියනකොට ඔන්න ඕක තව ටිකක් निराවුල් වෙනවා. මොකද්ද දුක? අපි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධේ දුකයි. පංච උපාදානස්කන්ධේ දුකයි. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා විවරණය වුණොත් මම කියන්න මගේ ආත්මය කියන්න තෘෂ්ණා දෘෂ්ටි මානෙන් බැඳෙන්න තැනක් හම්බ වෙන්නේ නැති තැනක්. සමුදය ප්‍රහාණය නිරෝධය සාක්ෂාත් වීම. දැන් සතිපට්ඨානය කියලා කියනකොට අපිට ප්‍රතිපදාවක් හැටියට කයයි කයානෝ බලනවා කියනකොට රූපය රූපස්කන්ධය රූප උපාදානස්කන්ධය විභාග කරන වැඩපිළිවෙල. වේදනානුපස්සනාව කියනකොට වේදනාස්කන්ධය වේදනා උපාදානස්කන්ධය පිළිබඳව විමසා බලන වැඩපිළිවෙල. චිත්තානුපස්සනාව කියනකොට විඥානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය පිළිබඳව විසසා බලන පිරිසිඳ දකින වැඩපිළිවෙල. ධම්මානුපස්සනාව කියනකොට සංඥාව සංඛාර කියන මේ ස්කන්ධ දෙක සංඥා සංඛාර ස්කන්ධ උපාදානස්කන්ධ පිරිසිඳ දකින වැඩපිළිවෙලයි. එතකොට සතිපට්ඨානයට තව නමක් දුක පිරිසිඳ දැකීම. ඇයි දුක පිරිසිඳ දකින්නේ? සමුදය ප්‍රහාණය වෙන්න ඕන.
ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. කෙලස් තවන වීරියෙන් නුවණින් සිහියෙන් කයෙහි කයානුව බලනවා. කුමක් වෙන විදිහටද? සමුදය ප්‍රහාණය වෙන විදිහට. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිද්‍යා දෝමනස් සංඛ්‍යාත ලෝකේ විනය්‍ය දුර වෙන අර්ථයෙන්. සමුදය ප්‍රහාණය වෙන විදිහට කයෙහි කයානුව බලන්න ඕන. සමුදය ප්‍රහාණය වෙන විදිහට වේදනාවෙහි වේදනාව අනුව බලන්න ඕන. සමුදය ප්‍රහාණය වෙන විදිහට සිතෙහි සිත අනුව බලන්න ඕන. සමුදය ප්‍රහාණය වෙන විදිහට දහමෙහි දහම අනුව බලන්න ඕන. එතකොට කයෙහි කය අනුව වේදනාවෙහි වේදනාව අනුව සිතෙහි සිත අනුව දහමෙහි දහම අනුව බලනවා කියන්නේ දුක්ඛ පිරිසිඳ දකින්නවා කියන එක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධයේ දුකයි. දැන් මෙන්න මේ අරුත් ටික මතුවෙන විදිහට තමයි මේ කාර්ය කෙරෙන්න ඕන. ඒක නිකම්ම කරන්න බෑ. ඒක එහෙම කරන්න පුළුවන් දෙන්නයි ලෝකේ ඉන්නේ. ඒ බුදුහාමුදුරුවෝ පසේ බුදුහාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවන්ටත් අස්සජි හාමුදුරුවන්ගෙන් අහන්න නොලැබුණා නම්, සරියුත් හාමුදුරුවන්ගේ මුගලන් හාමුදුරුවන්ට අහන්න නොලැබුණා නම්, ඔය නැන නුවණ 이르දි කොච්චර තිබුණා ඔය අවබෝධයට එන්න බෑ. මන්තානි පුත්ත පුන්නහාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවන්ට අහන්න නොලැබුණා නම් ඔය හැකියාව ඔය ශක්තිය උපදින්නේ නේ. ඒ හැම කෙනෙක්ම අහලා දැනගෙනම සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන්ම සුතවාචකෝ අරිය ශාවකෝ ශ්‍රුතවත් බවින්ම මේ ප්‍රතිපදාවට එන්න ඕන. එහෙනම් දැන් ඔබට මට සත්‍ය අනුව යන ප්‍රතිපදාවකින් හෝ යුක්ත වෙන්න නම් විසඳාගත යුතු වචන කීපයක් තියෙනවා. මොකක්ද මේ ශාසනය කියන්නේ? ඉද බික්කවේ බික්කු ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ආතාපි කෙලස් තවන වීරයෙන්, සම්පජානෝ නුවණින්, සතිමා සිහියෙන් කල යුතුයි කයෙහි කය අනුව බැලීම. ප්‍රතිඵලය විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. අවිද්‍යා දෝමනස්ස දෙක විනේය දුර වෙන. එතන තියෙන අර්ථය අරූපේ බඹලොවට ගිය ආලාර කාලාම උද්දකාරාම පුත්ත තවුස්සරුන්ට අද අවිද්‍යා දෝමනස්සනේ දුර වෙලා. හැබැයි ඒ අය අද අවිද්‍යා දෝමනස්සයන්ගෙන් නිදහස් වුණාට ඒ රූපී අරූපී ධ්‍යාන තලවලට යනකොට අද නේ අවිද්‍යා දෝමනස්ස. ලෝභ දේශ යෙදෙන්නේ නේ. දැඩි ලෝභය ද්වේෂය එතන යෙදෙන්නේ නැහැ. සාධාරණ නේ. හැබැයි දැන් අපිට කයේ කය අනුව බලන්න කියන්නේ ඒ ප්‍රමාණයටද? ඒ ප්‍රමාණයට නම් ඒකත් ශාසනේ. ආලාර කාලාම උද්දකාරාම පුත්ත වැනි තවුස්සරු අවිද්‍යා දෝමනස්ස දෙක නැති කළා. මහා කල්ප 60000කට මහා කල්ප 84000කට මතුණු වෙන්න අති දීර්ඝ කාලයකට සංගවල යටපත් කරලා. දැන් මේ කියන්නේ සංගවන්න නෙමෙයි, යටපත් කිරීමක් ගැන නෙමෙයි, විස්කම්බනයක් නෙමෙයි, සමුච්ඡේදයක්. සහ මුලින් අයින් වෙන්න ඕන, ඉවත් වෙන්න ඕන, නැවත නොහට ගන්න ඕන, නැවත නූපදිනසේ අවිද්‍යා දෝමනස්ස දෙක ගෙවා දමන විදිහේ කෙලස් තවන වීරියක් නුවණක් සිහියකින් කයෙහි කය අනුව බලන්න දැනගෙන නැත්තම් වඩන්න ඕනේ නැහැ. දන්නවා නම්
අන්න ඒ දන්න කෙනා ඉද බික්කවේ බික්කු මේ ශාසනයේ මහන මේ ශාසනයේ මෙහෙන මේ ශාසනයේ වසූ මේ ශාසනයේ වසිය වෙනවා. ඔන්න කෙටියෙන් සරලව අරුත ගන්න යමෙක් වීරියෙන් නුවණින් සිහියෙන් යම් වීරියකින් යම් නුවණකින්ද යම් සිහියකින්ද අවිද්‍යා දෝමනස්ස දෙක තදංග විස්කම්බන සීමාවද ඉක්මවා සමුච්ඡේද ප්‍රහාණයෙන් ඒ කියන්නේ නැවත මහා කල්ප 84000කින්වත් ඇති වෙන්න නෙමෙයි නැවත කවදාවත්ම නොහට ගන්න මේ අවිද්‍යා දෝමනස්සයන් ගෙවා ක්ෂය කොට වැය කොට දමන්න පුළුවන් විදිහෙන් කයෙහි කයානුව බලන්නේ මෙන්න මෙසේය කියලා යමෙක් තේරුම් අරගෙන ඇත්නම් යම් වැටහීමක් ඇත්නම් අන්න ඒ ශ්‍රුතවත් කෙනා ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ මහාන වෙනවා මේ ශාසනයේ මෙහෙණක් වෙනවා මේ ශාසනයේ වසුවක් වෙනවා මේ ශාසනයේ වසියක් වෙනවා. දැන් ඒකට ලොකු කාලයක් දෙන්නත් බෑ. සතිපට්ඨාන දේශනාවේ අවසාන භාගේ මේ ප්‍රතිඵලය ලබා ගන්න දැන් මුලින්ම Nirodhe පෙන්නවා සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය දුක නැති කරලා පරම සැපත ලබන්න නැවත නොකෙලෙසෙන විසුද්ධියකින් ඒ ඵල ලබා ගන්න ගත වෙන්න පුළුවන් කාලය දින 7යි. අවමයෙන් දින 7යි. උපරිමයෙන් අවුරුදු 7යි. අවුරුදු 7ක් දින 7ක් මේ අතරත කාලය තුල විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අවිද්‍යා දෝමනස්සං ඛ්‍යාත ලෝකය නැවත නොහට ගන්න සහ මුලින් ගෙවා දමන වීරියෙන් නුවණින් සිහියෙන් කයේ කයානුව බලන්නේ මෙන්න මෙසේයයි යමෙක් දන්නවා නම් අන්න යා මේ ශාසනය දැන් එයා දන්නවා නූපන් මග උපදවාගෙන මගඵල නිවන් අවබෝධයේ පිණිස කල යුත්තේ කුමක්ද කියලා. සද්දිනකින් උවත් ඒ පංචවිධ ආනිසංසය ලබන්නට පුළුවන් පිළිවෙත ප්‍රතිපදාව කුමක්දයි දන්නවා. නොඇඩුවා වෙන්නට පුළුවන්. නොඅඩනවා වෙන්නට පුළුවන්. නොඇඩුවත් නොඅඩන්නේ නමුත් ඔහු දන්නවා කල යුත්තේ මෙයයි කියලා. කල යුත්තේ මෙයයි කියලා දන්න කෙනා මෙන්න මේ ශාසනයේ සුතවාචකෝ ආර්ය ශාවකෝ සුතවත් බවින් ආර්ය ශ්‍රාවක භාවය ලබනවා. මොකද එයා දැන් දන්නවා කරන්න ඕන නම් මේ ඉලක්කය සඵල කරගන්නේ කොහොමද කියලා දන්නවා. දැන් මේන් පැහැදිලි කළේ කුමක්ද? අපි අද දවසේ අපේ ප්‍රතිපදාව අනියමාර්ථයේ අසම්භාව්‍යයක් ක්‍රියාවක් කරගෙන තියෙනවා. අනියමාර්ථය අසම්භාව්‍යයක් ක්‍රියාවක් කියලා කියන්නේ අපි සිංහල භාෂාව ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා. වැසි වැටුනොත් ගඟ පිරේ. මේක වුණොත් ඒක වෙයි. අද අපි භාවනා කරගෙන යනවා සිල් ගුණ පුරාගෙන යනවා. මෙහෙම පුරනකොට
නිවන ලැබෙයි කියන විශ්වාසයකින්. දැන් ඔබට පැහැදිලිද මේ කතා කළ විවරණයත් එක්ක එහෙම වෙන්න බෑ කියලා. සතියක් වැනි පුංචි කාලයක් තුළ මෙන්න මේ ප්‍රහාණය කළ යුතු ධර්ම ටික ප්‍රහාණය කරන්න පුළුවන් විදිහේ නුවණ සිහිය වීරිය හඳුනගෙන කයෙහි කයානුව බැලුවොත් වේදනාවෙහි වේදනාව අනුව සිතෙහි සිතානුව දහමෙහි දහමානුව බලන්නේ නම් ඒකාන්තයෙන් ඔහු දන්නවා මේ වීරියෙන් මේ නුවණෙන් මේ සිහියෙන් මේ ටික මේ විදිහෙන් බැලුවොත් සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙනවමයි. බලාපොරොත්තුවක් නෙමෙයි ප්‍රාර්ථනාවක් නෙමෙයි එහෙම වෙයි කියන විශ්වාසයක් නෙමෙයි. මේ ටික කළොත් මේ ටික ලැබෙනවමයි කියලා දක්නා බවකින් යන්න ඕන පිළිවෙතක් ප්‍රතිපදාවක් ගැනයි අපි අනුමාන ඥානයක් තුලදී උවත් පූර්ව ප්‍රතිපදා වශයෙන් උනත් කතා කරන්න ඕන. ඉතින් අපි ඊළඟ දේශනාවේදී ඒ ගැන තව දුරටත් කතා කරන්නට ඉඩ තබමින් හදට නියමිත මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. මේ හැම දෙනාම ඉතාමත්ම සදැහෙන් බොහොම ගෞරවයෙන් අමාරු නොමුත් සිහි නුවණ හොඳින් පිහිටුවාගෙන මේ අර්ථයේ තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් සැලකිල්ලෙන් ධර්ම ශ්‍රවණය කරන්නට උත්සාහවත් වුණා. ඒ තුලින් අපි මතු කරගත්ත ධර්ම ශ්‍රවණය කිරීමේ ධර්ම දේශනා කරවීමේ වත්පිළිවෙත් අප උපස්ථානාදී කටයුතු සිද්ධ කිරීමේ මේ උතුම් මහානීය මහා කුසලය අපි හැමත මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුනේම උතුම් පූර්ව ප්‍රතිපදාවන් සපුරාගෙන ලෝකෝත්තර ප්‍රතිපදාවෙන් උතුම් මගඵල නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතා වේවා කියලා සාදු 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 සාදු. අපි අත්පත් කරගත්ත මේ උදාර කුසල පුණ්‍ය ධර්මයන් මතු දිනක බුදුවලවක් සනසාලන ආර්ය මෛත්‍රීය නාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමැති ඉෂ්ඨකාමී සියලු දිව්‍ය රාජ සමූහයාටත් මේ පින් අයිති වේවා. දිව්‍ය ආශීර්වාද වැඩි දියුණු වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියා දෙවියන්ට පින් සාදු සාදු සාදු. අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරන දුලාන් සමරවීර මැතිතුමන්නිම මැතිනිය තම දයාබර පියවරු දෙපළ ගෞරවයෙන් සිහිපත් කරගෙන අපේ ජීවිතවලට මහා අස්වැසිල්ලක් වූ පිහිටක් වූ ඒ ආදරණීය පියවරුන් ජිමි සමරවීර දයාබර පියතුමන් වන්‍යාරච්චි පියතුමන් ඇතුළු කොට ඇති දෙපාර්ශ්වයේම කුල පරම්පරාගතව මිය පරලෝකීය සහලේ ආදරණීය ඥාතිවරු මේ පින්ගෙන සපතටපත් වේවා. දිව්‍ය මනුස්සපතින් සපවත් උතුම් වූ ලෞතුරු සෝයෙන්ම සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. දුලාන් සමරවීර මෙතිතුමන්නිම මැතිනිය දියණියන් පුතණුවන් ඇතුළු කොට ඇති මේ හිතයිසී හැම දිනාටමත් පවුලේ හැමටත් ඒ වගේම කල්යාණ මිත්‍ර සත්පුරුෂ සමූහයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතින් ඔබ අප හැම දිනාටමත් ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් සත්පුරුෂ සමූහයාටත් අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටමත්
මේ පුණ්‍ය බලය කුසල බලය තුනුරුවන්ගේ අනුභවය ආශිර්වාදයේ හේතු කොටගෙන පින් අනුමෝදන් වූ බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මතු බුදු වන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ සමූහයාගේ රැකවරණයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව එළඹෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වී අතුරු අන්තරාමග හැරී නිදුක් නිරෝගී භව චිරජීවනයේ සියලු යහපත ශාන්තිය සහනයේ සැනසෙල්ල හාත්පස රැකවරණයේ නිරතුරුව සැලසී උතුම් ලෝතුරු ප්‍රාර්ථනා සිද්ධ වේවා. කරන කියන රැකී ආරක්ෂා වෙලෙලඳාම් ගොවිතැන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වී ලෞකික ප්‍රාර්ථනාවන් සිද්ධ වේවා. ඝෝර භයංකර සසරේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් දහම් මඟ අසාගෙන ලෞතුරු මඟ ඵල නිවනින් සැනසුම කල් නොයවාම ඔබ අප හැම දෙනාටම ලැබේවා සැලසේවායි සාදු 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 සාදු. අභිවාදන සීනිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ඒ උතුම් ධර්ම දේශනය පවත්වා වදාළ පින්වත් දේශකයාණන් වහන්සේ අතිපූජ්‍ය පිටිගල ගුණරත්න නායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ විසින් සමාජ ප්‍රගමනය උදෙසා ඉටු කරනු ලබන සියලු සත්කාරයන් සාර්ථකව ඉටු කිරීමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කොට සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්මදේශනාවේ අරමුණ වූයේ ජිමී සමරවීර වන්‍යාරච්චි යන පියවරුන් දෙදෙනා සහ ප්‍රැන්සිස් සමරවීර ඇලිස් සමරවීර අබේ වික්‍රම යන මියගිය ඥාතීන් සඳහා පින්පෙත් අනුමෝදන් කිරීම, ඒ වගේම තුලාන් සමරවීර මහතාගේ සහ එම මහත්මියගේ මෑණිවරුන් දෙදෙනාට සහ දුව පුතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ නිදුක් නිරෝගී භාවය සෙත් පැතීම අරමුණු කරගෙනයි මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ වටවන්දනාපාර සමරවීරවත්ත අනුරාධපුර දුලාන් සමරවීර මහතා විසින්. මෙවන් ධර්ම දේශනා තුළින් රට දැයට සෙත් පතා උතුම් අරමුණු ඉටු කිරීමට අපේක්ෂා කරන්නේ නම් අමතන්න 0718 108 167